ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද උතුම් වප් 8වක පොහොය දවස අපේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවන් පාපු දවස. ඒ උත්තම මිහිඳු මහරහතන් වහන්සේගේ නාමයට අපිට මේ ශ්‍රී සද්ධර්මය ලබා දුන්න ඒ මිහිඳු මහරහතන් වහන්සේටත් අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපි මේ විදිහට මනුස්ස ලෝකෙ ඉපදිලා අපිට උතුම්ම දේ තමයි ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපිට මේ විදිහට අහන්න ලැබෙන්නේ. අපි මේ ධර්මයේ හැසිරෙන්න අපිට ලැබෙන්නේ. එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධරණි මාතාව වෙත වැඩම කරලා අහස් කුසින් වැඩම කරලා එදා මිස්සක පව්වේදී මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සරලාම දෙවන පෑතිස් රජුරෝ ඇතුළු පිරිසට තිසරණය පිහිටෙව්වා. ඒ නිසා අපේ ජාතිය උතුම් ජාතියක් බවට පත් වුණා තිසරණ සරණ ගිහිල්ලා. මොකද්ද මේ තිසරණ සරණය? මිහිඳු මහරහතන් වහන්සේ කොයි විදිහටද තිසරණේ පිහිටෙව්වේ? අපේ බුදුරජාණන් වහන්සේ අපිට කොයි ආකාරයෙන්ද තිසරණේ සරණ යන්න කිව්වේ කියන කාරණා තමයි අපි අද ඉගෙන ගන්නෙ. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉස්සෙල්ලම බැලුවා මේ අයට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නුවණක් තියනවාද කියලා. ප්‍රශ්න අහලානේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරේ. එතකොට ඉස්සෙල්ලම මේ පළවෙනි දවසේම 40000ක් පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහත්ති පදෝපම දේශනාව දේශනා කරා. ඊට පස්සේ පොසොන් පොය දවසේ හවස සියලු දෙනාටම ධර්ම දේශනා කරන්න ආරාධනා කරන්න කියලා සුමන සාමණේර ස්වාමීන් වහන්සේට මතක් කරා. ඊට පස්සේ ඒ එක්රැස් වූ පිරිසට සමචිත්ත පරියාය දේශනාවෙන් ධර්මයේ දේශනා කරා. ඊට පස්සේ දවසේ මිහිඳු මහරහතන් වහන්සේ රාජමාලිගාවේ දම් වළඳලා රැස් වූ සියලුම පිරිසට සංවේගයට පත් කරමින් මිහිඳු මහරහතන් වහන්සේ പ്രേත වස්තු දේශනා කරා. ඊට පස්සේ සංවේගයට පත් වූ පිරිස අස්වසන්ට මිහිඳු මහරහතන් වහන්සේ විමන් වස්තු දේශනා කරා. අස්වැසිච්ච පිරිසට මේ ධර්ම අවබෝධය කරාගෙන යන්ට ආර්ය සත්‍ය මේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව දේශනා කරලා සත්‍ය සංයුක්තය මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරා. ඔන්න ওই විදිහට අපේ ලංකාවට අපේ මේ ජාතියට ඒ තිසරණේ ඒ ධර්මයේ ආශිර්වාදය සරණ රැකවරණය ওই විදිහට ලැබුණා. ඒ නිසා එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරේ මිහිඳු මහරහතන් වහන්සේගේ කතන්දර නෙමෙයි. ඉන්දියාවේ තිබ්බේවා කතන්දර කිව්වේ නෑ. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේත් කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනය. බුදුරජාණන් වහන්සේ යමක්ද වදාළේ ඒ ධර්මයමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කරේ. ඉතින් අපි අද අහන්නේ ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අපිට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය කියලා දුන්නා. ඒ නිර්මල ධර්මයේ අතරින් මේ මිහිඳු මහරහතන් වහන්සේ අපිට විමාන වස්තු, പ്രേත වස්තු කියලා දුන්නා. ඒ නිසා අපි මේ ලෝකවල මිනිස්සු ගිහිලා උපදිනවා කියලා දැනගත්තා. ඒ නිසා දීගෙන ගන්නේ ඒ විදිහට දේශනා කොට වදාළ විමන් වස්තු වල එන ලස්සන කතාවක්. එතකොට අපිට මේ වගේ දවසක ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ උත්තම නාමයට අපිට මේ සියලු දේවල් ලබා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේට මේ සියලුම දේවල් අපිට ආශිර්වාද අපි වගේම අපිට මේ දේවල් මේ විදිහට අපිට අහන්න සලසපු ඒ මිහිඳු මහරහතන් වහන්සේට උපහාරයක්ම වේවා අපි සියලු දෙනාගේම নমස්කාරය වේවා කියලා අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට තිසරණය මොකද්ද තිසරණය කියලා කියන්නේ? අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා එකපාරක් නෙමෙයි 3 පාරක්ම සමාලාවට දිනපතාම කියනවා. කියූ පමණින් අපිට තිසරණය පිහිටනවද?
අපි කොයි තරම් මේ තිසරණය සමාදම් වෙනවද? දැන් සීලයක් සමාදන් වෙන පමණින් සීලය පිහිටන්නේ නැහනේ. අපි සීලය ආරක්ෂා කරන්න ඕනේ. සිල්පද රැක ගන්න ඕනේ. එහෙනම් තිසරණයත් ඒ වගේමයි. තිසරණේ සරණ යන්න ඕනේ. කොහොම සරණ යන්නේ? යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් ඒකේන අපාය යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට සරණේ පිහිටීමත් මහා විශාල පින්කමක් වගේම සුගති ලෝකවලට ගෙන යන්න ඒක උපකාර වෙනවා. එතකොට කොහොමද තිසරණේ පිහිටන්නේ? බුදුරජාණන් වහන්සේ තිසරණේ පිහිටන ආකාරය කියලා දුන්නා. නේද? සරණං ගච්ඡාමි. අපි මේ සරණ යනවා. මොකද්ද සරණ යන්නේ? ඇයි සරණ යන්නේ අපි? අපි අසරණ පිරිසක්. අපිට රැකවරණයක් තියනවද? සියලු දෙනාටම රැකවරණයක් නැහැ. ඒ අසරණකම නිසා තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටන්ට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මොකක් නිසාද අපි අසරණ? අපි ඉපදෙමින් මැරෙමින් ගමන් කරන ගෝර සසර දුකකට වැටිලා ඉන්නවා. ඒකේ කෙලවරක් පේන්න නැහැ. අනමතග්ගෝ යම් බික්කවේ පුබ්බාන කෝටි පඤ්ඤායති. මේ සසරේ ආරම්භක කෙලවරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පණවන්න බෑ කියලා. ඒ තරම් දීර්ඝ සසරක අපි ඉපදෙමින් මැරෙමින් මේ විදිහට ගමන් කරනවා. එතකොට එහෙම ගමන් කරනකොට ඇයි අපිට සරණක් අවැසි? ඒ සසර ගමන කෙටි කරගන්නට, ඒ සසර ගමනින් නිදහස් වෙන්න අපේ ජීවිතවලට සරණ උපකාර වෙනවා. එහෙනම් කොහොමද මනාකොට තිසරණේ සරණ යන්නේ? බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ, ධර්මයේ සරණ යන්නේ, මහා සංඝරත්නයේ සරණ යන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්න කිව්වා. මොනවාද ගුණ? බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විචාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝක විදූ වනසේක ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ මහා සාගරයටවත් සම කරන්න බැරි, කල්පයක් කිව්වත් බුදු කෙනෙක්ටත් කියලා ඉවර කරන්න බැරි, කියා නිම කළ නොහැකි, අසා නිම කළ නොහැකි ඒ උතුම් බුදු ගුණ බුදුරජාණන් වහන්සේ නවරහාදී ගුණ විදිහට 9කට කැටි කරලා දේශනා කරා. ඒ ගුණ 9 අපි දැනගෙන අවබෝධයෙන් අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. නැත්තම් සරණ පිහිටන්නේ නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට ဒ ුතියම්පි බුද්ධං තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට අපිට සරණ පිහිටන්නේ නැහැ. අපි හොඳට අවබෝධයෙන් ඒ සරණේ පිහිටන්න ඕනේ. ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන ධර්මයේ ගුණ 6ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. යේතේ ධම්මා ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් සත්තං සබ්භ්‍යාංචනං කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං. මේ බඹසර දීවිය සම්පූර්ණ කරන මුල මැද අග කල්යාණ වූ ඒ ධර්මය ස්වාක්කාතයි සම්දිත්තිකයි අකාලිකයි ඒහිපස්සිකයි කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුණ 6ක් අපට පෙන්වලා දීලා තියෙනවා. ඒ ධර්මයේ ගුණ වශයෙන් දැනගෙන තේරුම් වශයෙන් දැනගෙන අපි ධර්මයේ සරණ යන්න ඕනේ. ඊළඟට මහා සංඝරත්නය. මහා සංඝරත්නයේ ගුණ ඒත් බුදුරජාණන් වහන්සේ 9ක් කියලා දුන්නා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ආකාරයට මහා සංඝරත්නයේ ගුණ දැනගෙන අපි ඒ ගුණ වශයෙන් අඳුනාගෙන අපි මහා සංඝරත්නයේ සරණ යන්න ඕනේ. එහෙම සරණේ ගියොත් තමයි මේ තිසරණ සරණ හරියාකාරව පිහිටන්නේ. ඒ නිසා ওই විදිහට තිසරණ සරණ ගියපු කෙනෙක්ට ලැබිච්ච ලොකු රැකවරණයක් ගැනයි අදහන්නේ. අපි ඕනේ තරම් මේ ගාථා සජ්ජායනා කරලා තියෙනවා. ඕනේ තරම් කියන්නේ ගණන් කරන්න බැරි තරම්. ඉස්කෝලේ යනකොට හැමදාම කියනවා. යෝවද චම්පව රෝමනුජේසු සක්්‍ය මුනි භගවා කත කිචෝ කටපාඩම් ඕවා. හැමදාම ඉස්කෝලේ අරිද්දි කියනවා. හැබැයි හිතුවේ නෑ අපිට මේ ගාථාවල මෙච්චර වටිනාකමක් තියෙනවා. මෙච්චර අර්ථයක් තියෙනවා කියලා අපිට පවා හිතුන්නේ නෑ ඒ කාලේ.
ඒ ගාථා තුන පාඩම් කරගෙන පොඩි වෙලාවක් ඇතුළත ඊතා තුසිත දිව්‍ය ලෝකයේ ගිහිල්ලා ඉපදිලා විමන් සැප විඳින ඒ චත්තමාන දිව්‍ය රාජයාගේ කතාවයි අපි අදහන්නේ. මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමේ. එතකොට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ ඔය සේතාවිය නුවර බ්‍රාහ්මණ පවුලක තමයි චත්තමානවක ඉපදිලා හිටියේ. මේ චත්තමානවක බ්‍රාහ්මණ පවුලක ඉපදිලා හිටිය නිසා මේ බ්‍රාහ්මණ ආගම ඉගෙන ගන්නට චත්තමානවක මේ උක්කට්ට කියන නුවරට ගිහිල්ලා පොක්කර සාති කියන බ්‍රාහ්මණයා ළඟ මෙයා ඉගෙන ගත්තා. මේ පොක්කර සාති බ්‍රාහ්මණයා ගාව ඉගෙනගෙන මෙයා ශිල්ප හදාarලා ඉවරලා ඊට පස්සේ ගුරුවරයාට වන්දනා කළා. ගුරුවරයාගෙන් ඇහුවා ගුරු පඬුරු විදිහට කොහොමද මම කොයි විදිහටද ගුරුවරයාට මම ගුරු පඬුරු පූජා කරන්නේ කිව්වහම පොක්කර සාති බ්‍රාහ්මණයා කිව්වා මේ කහවණු 2000ක් ගෙනල්ලා දෙන්න කියලා. ඒ කහවණු 2000ක් ගේන්න තමයි එතකොට ඔය මේ චත්තමානවක පිට වෙලා ගියේ ගුරු ගෙදරින්. පිට වෙලා ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා කොහෙද මේ සේතාවිය නුවරට ගිහිල්ලා දෙමාපියන්ට කිව්වා මේ විදිහට මට ගුරු පඬුරු ලෑස්ති කරන්නට මගේ ගුරුවරයාට පුදන්ට කියලා. ওই විදිහට කහවණු 2000ක මේ ලොකු පොදියක් අම්මයි තාත්තයි එකතු වෙලා චත්තමානවකට පිළියෙල කරලා දීලා ගමනට අවශ්‍ය කරන කෑම බීම සකස් කරලා දීලා දැන් චත්තමානවක ලෑස්ති වෙනවා. ආයේ පොක්කර සාති බ්‍රාහ්මණයා බැහැ දකින්න යන්න. ඒතර ඔහොම ලෑස්ති වෙනකොට හොරු කණ්ඩායමකට ආරංචි වුණා අද මේ පාරෙන් මේ චත්තමානවක කහවණු 2000කුත් අරගෙන පොක්කර සාති බ්‍රාහ්මණයා මුණ ගැහෙන්න යනවා කියලා. මෙයාලා මග රැකගෙන හිටියා. එදා මහා කරුණා සමාපත්තියට සමවදින අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කරුණා නේත්‍රයට යොමු වුණේ ඒ චත්තමානවක. සසරේ කරපු ලොකු පිනක් තියෙන්න ඇති. ඒ නිසා තමයි එදා බුදුරජාණන් වහන්සේ දැක්කා අද චත්තමානවක මේ හොරු මුලට අහු වෙලා මරණයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩියේ මරණය බේරන්නද? බුදුරජාණන් වහන්සේ වැඩියේ මරණයෙන් බේරන්න නෙමෙයි. කර්ම විපාක වළක්වන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් බෑ. බුදුරජාණන් වහන්සේ වැඩියේ සදහටම මැරෙන එකෙන් නිදහස් කරන්නට. සසර ගමන කෙටි කරන ධර්මයේ දේශනා කරන්නට. සුගති ලෝකයක රැකවරණය හදලා දෙන්න තමයි එදා බුදුරජාණන් වහන්සේ මඟට වැඩියේ. බුදුරජාණන් වහන්සේ චත්තමානව කියන මාර්ගයට වැඩම කරා. වැඩම කරලා චත්තමානවකට එදා තෙරුවන් සරණ යන්නේ කොහොමද කියලා දුන්නා. තෙරුවන් සරණ යන්නේ කොහොමද කියලා දුන්නා විතරක් නෙමෙයි. කියලා දුන්නා පුතේ මේ සත්තු මරන්න එපා. ඒක පාපයක්. හොරකම් කරන්න එපා. ඒක පාපයක්. අනුන් සතු දෙයක්, අනුන්ට අයිති දෙයක්, අම්මා රකින්න කෙනෙක්, තාත්තා රකින්න කෙනෙක්, සහෝදරයා රකින්න කෙනෙක්, කුලයකින් රකින්න කෙනෙක්, පරම්පරාවකින් රකින්න කෙනෙක් එක්ක ඇසුරක් පවත්වන්න එපා. වැරදි කාම සේවනයේ දෙන්න එපා කියලා සිල්පද කියලා දුන්නා. බොරු කියන්න එපා. මේ ජීවිතයට හානි වෙන ඒ විතරක් නෙමෙයි තමන්ගේ මේ සියලු දේවල් නැති කරගන්න ඔය මත්පැන් මත්ද්‍රව්‍ය ආදිය පාවිච්චි කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ආනිසංස වශයෙන් පංචශීලයේ ගැන චත්තමානවකට කියලා දුන්නා. චත්තමානවකට කියලා දීලා බුදුරජාණන් වහන්සේ අර ගාථා තුන චත්තමානවකට කියලා දුන්නා. මොනවාද ගාථා? යෝ වද තම්පව රෝමනුචේසු සක්්‍ය මුනි භගවා කත කිචෝ පාරගතෝ බල විරිය සමංගී තන්සුගතං සරණත්තමු පේමි. කොහොමද වගේ තේරුම් ඔව කොයිතරම් අපි කියන්නේ ඉස්කෝලේදීනේ. යෝ වද තම්පව රෝමනුචේසු සක්්‍ය මුනි භගවා කත කිචෝ. මොකක්ද ඒ කියන්නේ? කතා කරන මේ මිනිස්සු වර්ගයා අතර උත්තම කෙනෙක් ඉන්නවා. මේ කතා කරන මිනිසුන් අතර උත්තම කෙනෙක් ඉන්නවා. ඒ තමයි නිවන් මඟ සම්පූර්ණ කර ශාක්‍ය මුනීන්ද්‍ර වූ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පාරගතෝ බල විරිය සමංගී
තන්සුග තන්සරණත්තමු පේමි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයත් චතුරංග සමන්නාගත වීරියත් නිසා බුදුරජාණන් වහන්සේ සංසාර සාගරෙන් එතරට වැඩියා. අන්න ඒ සුගත වූ බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා කියලා තමයි පළවෙනි ගාථාවෙන් කියන්නේ. ওই ගාථාව චත්තමානක පාඩම් කරගත්තා. ඒ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන. ඊළඟ ගාථාව තමයි රාග විරාග මනේච මසෝකං ධම්ම මසංකත මප්පටිකූලං. ධර්මයක් තියෙනවා. ඒ ධර්මයෙන් රාගය දුරු කරනවා. හරි පුදුමයි. දැන් තියෙන ධර්මයන් වලින් මොකද්ද කරන්නේ? හැම ධර්මයකින්ම රාගය අවුස්සනවා. එතකොට සම්බුද්ධ ශාසනයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මයකින් ඇරෙන්න රාගය සංසිඳෙන්න රාගය නැති කරන ධර්මයක් කොහෙද මේ ලෝකේ තියෙන්නේ? ටීවී එකක් දැම්මොත් රාගය ඇවිස්සෙන දේවල්. රේඩියෝ එකක් ඇහුවොත් රාගය ඇවිස්සෙන දේවල්. කෑමක් ගත්තත් ඒත් රාගය ඇවිස්සෙනවා. පාරට බහැලා බෝඩ් එකක් දැක්කත් රාගය ඇවිස්සෙන දෙයක්. එහෙම සසරක මේ උතුම් ධර්මයෙන් විතරයි රාගය දුරු කරන්නේ. හරි පුදුමයි. ධර්මයක් තියෙනවා, ඒ ධර්මයෙන් රාගය දුරු කරනවා. තණ්හාව නැති, දුක ශෝකේ නැති, පිළිකුල් නොවන නිවනමයි ඒ ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේකේ තණ්හාව නැහැ. මේකේ තණ්හාව නැහැ, දුක නැහැ, මේකේ ශෝකේ නැහැ, හඬා වැළපීම් කිසි දෙයක් නැහැ. ඒ නිවන තමයි මේ ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. බලන්න කොයිතරම් ලස්සනද. රාග විරාග මනේච මසෝකං ධම්ම මසංකත මප්පටිකුලං. සංකත ධර්මයක්. මధుරමි මම් පගුණන් සුවිබත්තං ධම්මම මන්සර නත්තමු පේමි. නේද? මේ ධර්මයේ මధుරයි. මధుරමි මම් පගුණන් සුවිබත්තං. ඔව්, මේ ධර්මයේ මధుරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. කොහොමද විස්තර විභාග සහිත? යේකේචේ යේතේ ධම්මා ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් සත්තං සබ්භ්‍යාංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං. ඒක තමයි මේ කියන්නේ. මේක විභාග සහිතයි. මේ ධර්මයේ මුලත් පිරිසුදුයි, මැදත් පිරිසුදුයි, අගත් පිරිසුදුයි. මේ ව්‍යංජන සහිතයි. බ්‍රහ්මචර්යාව කියලා දෙනවා. නිවන කියලා දෙනවා මේ ධර්මයෙන්. එතකොට මම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියන එක තේරුම තමයි දෙවෙනි ගාථාවේ තියෙන්නේ. ඊළාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තුන්වෙනි ගාථාවේ මහා සංඝ රත්නය ගැන. යත්තච දින්න මහප්පල මහු චතුසුසුචීසු පුරිස යුගේසු. මේ ආර්ය සංඝ දැන් අපි ගත්තාම මේ තුන් ලෝකෙම අග්‍රතම පිරිසක් ඉන්නවා. නේද? දැන් අපි ගත්තාම පුද්ගලයෙක් විදිහට ගත්තාම අග්‍රතම කෙනා තමයි මේ තුන් ලෝකෙම අපි සරණ ගියේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊට වඩා කෙනෙක් මේ තුන් ලෝකේ නැහැ. ඒ උත්තම පුරුෂයා තමයි අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරලා ඒ ධර්මය අවබෝධ කරගත්ත පිරිසක් ඉන්නවා. ඒ පිරිස නැත්තම් ඒ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න පිරිසක් ඉන්නවා. ඒ තමයි ආර්ය මහා සංඝ රත්නය. එතකොට යම් ආර්ය සංඝ පිරිසකට දානයක් පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් ඒ උන්වහන්සේලා පාරිශුද්ධයි, යුගල 4කින් යුක්තයි. කවුද ඒ යුගල 4? ඔන්න යුගල 4. සෝතාපන්න මාර්ගයේ ගමන් කරන සෝතාපන්න එක යුගලයක්. ඊළඟට සකදාගාමි මාර්ගයේ ගමන් කරන සකදාගාමි යුගලයක්. අනාගාමි මාර්ගයේ ගමන් කරන අනාගාමි යුගලයක්. අරහත් මාර්ගයේ ගමන් කරන රහතන් වහන්සේ කියන ඔය යුගලයක්. මම ඊට කලිනුත් කියලා දීලා තියෙනවා. ඔය අෂ්ටපුද්ගල මහා සංඝ රත්න යුගල වශයෙන් 4යි. ඕකෙන් 7 දෙනෙක් කවුද? සේකයි, එක්කෙනෙක් අසේකයි. සේකයි කියන්නේ හික්මෙනවා. රහතන් වහන්සේට ආයි හික්මෙන්න දෙයක් නෑ. ඒ නිසා රහතන් වහන්සේට කියනවා අසේක කියලා. ඊට පස්සේ අට්ඨච පුද්ගල ධම්ම දසාතේ
සංගමි මන් සරණත්තමු පේමි. පුද්ගල වශයෙන් 8 දෙනෙක් වෙනවා. මම මේ උතුම් ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා කියන තේරුම තමයි තියෙන තුන්වෙනි ගාථාවේ. එහෙනම් කවුද 8 දෙනා? අර කිව්ව 8 දෙනා. සෝතාපන්න මාර්ගස්ත පලස්ත, සකදාගාමි මාර්ගස්ත පලස්ත, අනාගාමි මාර්ගස්ත පලස්ත, මේ අරහත් මාර්ගස්ත රහතන් වහන්සේ. හරි. ඔන්න ඔය විදිහට චත්තමානවකට ඔය ගාථා ටික උගන්වනවා. ගාථා ටික උගන්වුවාට පස්සේ චත්තමානවකට පුදුමාකාර සතුටයි. දැන් මේ ගාථ කවදාවත් අහපු නැති දෙයක්. මෙයක් මොන ආගමේ කෙනෙක්ද? බ්‍රාහ්මණ ආගමේ කෙනෙක්. ඒතර යාට මේ වගේ ධර්මයක් මුලින් හම්බෙලා තියෙනවද? නැහැ. එයා හරි පුදුමයටපත් වුණා. එතකොට මේ විදිහ කරන්න ඕනේද? මේ විදිහට සිල් ගන්න ඕනේද? මේ විදිහට තෙනුස හැබැයි ප්‍රශ්න කර හිටියේ නෑ. ඒ මොහොතේම තිසරණේ පිහිටියා. ඒ මොහොතේ ඉඳන් සිල්පද ආරක්ෂා කරා. දැන් වගේ නෑ. දැන් මේ පෞකාර මිනිස්සුන්ට හරියට ප්‍රශ්න. තිසරණේ සරණ යන්න ගියොත් කොහොමද? ඒකේ සරණේ පිහිටන්න පිනක් නෑ. බුද්ධ වචනයත් වැරදිවට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බාහිර දේවල් හොයාගෙන යනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිර්මල ධර්මය අත්හරිනවා. පෙරේතයෝ ළඟ වැඳගෙන පෙරේතයන්ගේ බණ අහගෙන ඒ විදිහට තමයි මාර්ගය සකස් කරන්නේ. තිසරණයක් නැහැ. සුගතියක් නැහැ. අවසානට සතර අපායේ තමයි මේ මිනිසුන්ට ඉතුරු වෙන්නේ. එතකොට බලන්න බුදු කෙනෙක් වදාළ ධර්මය අපි දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. දිවි හිමියෙන් මේ ධර්මයේ සරණ යන්න ඕනේ. දිවි හිමියෙන් මහා සංඝරත්නයේ සරණ යන්න ඕනේ. එහෙම නැති අයට සත්පුරුෂ ඇසුරක් ලබන්නත් බෑ. සත්පුරුෂ ධර්මයක් අහන්නත් බෑ. ඒ අය සත්පුරුෂ ඇසුරෙන් ඈත් වෙනවා. සත්පුරුෂ ධර්මයෙන් ඈත් වෙනවා. ඒ අය මේ මාර්ගයෙන් ඈත් වෙනවා. ඒ අය සුගතියෙන් ඈත් වෙනවා. ඒ අයට සතර අපායේ දොර විවර වෙනවා. එතනින් ඈත් වෙන්න ඕනේ අපි. අපි මනාකොට තෙරුවන් සරණ යන්න ඕනේ. මනාකොට බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය අහලා ජීවිතයට ගලපාගෙන අපි ඒ ධර්මي හුරු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. නිකන් බාහිරින් පේන්න නෙමෙයි. තමා තුළ හොඳ ගුණධර්ම ඇති කරගෙන සැබෑවටම ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙලා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙක් බවට පත් වෙලා මේ ගමන කියොත් Tamanට සුගති ලෝකයේ දොර විවෘතයි. ඒ නිසා බොරුවක් එක්ක නෙමෙයි අපි මේ කාලේ ජීවත් වෙන්න ඕනේ. ඇත්තක් එක්ක. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි අපට පිහිට පිළිසරණ කියලා ඒකාන්තයෙන් අපි ඒකයි කියන්නේ දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. ඒ සරණ යන කෙනාට සසර ගමන වරදින්නේ නැහැ. එතකොට ওই විදිහට චත්තමානවකට ගාථා ටික උගන්වලා චත්තමානවක දැන් අර පාරේ යනවා. පාරේ යන්නෙත් මේ ගාථා සිහි කර කර යනකොට කැලේ මැද්දෙන් යනකොට අර හොරු ටික මොකද කරන්නේ? එතෙන්ට ඇවිල්ලා චත්තමානවක වට කරගත්තා. වට කරගෙන චත්තමානවකට හොඳටම ගහන්න ගත්තා. හැබැයි හරි පුදුමයි. මෙයා තිසරණය ඒ විදිහටම පිහිටලා මේ සිල්පද ගැන හිතා මෙයා හිටියේ මෙයා මරණයටපත් වුණා. මරණයටපත් වුණාට පස්සේ හොරු ටික අර සල්ලි පොදියත් අරගෙන පැන්නා. ටික මේ මොහොතක් යනකොට ඔන්න සේතාව්‍යානුවර දෙමාපියන්ටත් උක්කට්ටානුවර පොක්කර සාති බ්‍රාහ්මණයටත් මෙන්න මේ විදිහට ආරංචි වුණා චත්තමානවක පාරේ මරණයටපත් වෙලා ඉන්නවා. මේ විදිහට හොරු ගහලා චත්තමානවක මරණයටපත් වුණා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ කොහෙද සේතාව්‍යානුවර දෙමාපියන්ගේ පැත්තෙන් බ්‍රාහ්මණයෝ ගොඩාක් ආවා. ඒ වගේම තමයි පොක්කර සාති බ්‍රාහ්මණයාගේ ශිෂ්‍ය පිරිසත් එක්ක එතනත් ලොකු පිරිසක් ආවා. කොතෙන්ටද? මේ චත්තමානවක මරණයටපත් වෙච්ච ස්ථානයට. ඒ ලොකු පිරිසක් භාග්‍යතුන් වහන්සේ දැක්කා. අද එහෙනම් මේ අයට ධර්මයේ දේශනා කරන්න පුළුවන් කියලා මොකද කරන්නේ? අර මිනිය වට කරගෙන මිනිස්සු දැන් ඉන්නවා සෑහෙන පිරිසක්. භාග්‍යතුන් වහන්සේ උතෙන්ට වැඩම කරා. වැඩම කරලා මේ ඊට පස්සේ මොකද කරන්නේ? චත්තමානවක දිව්‍ය රාජ දැන් චත්තමානවක මරණයටපත් වෙලා තවතිසා දිව්‍ය ලෝකේ
විමානයක් පහළ වෙලා තියෙනවා. හරි ලස්සන විමානයක්. එන්නේ විමානයට වෙලා බලනවා අනේ මම මොන වගේ දෙයක් කරලාද මට මෙච්චර ලස්සන විමානයක් ලැබුණේ. මෙච්චර සැප ලැබුණේ මම මොන වගේ දෙයක් කරලාද කියලා. බලද්දී අර සුළු මොහොතක් තෙරුවන් සරණ ගිහිල්ලා සීලේ පිහිටලා හිටපු පින ඒ පින තමයි මෙයා දෙවියන් අතර අරන් ආවේ කියලා එයා දැනගත්තා. දිව්‍ය විමානයෙන් පහළට බැහැලා දැන් අතන තමන්ගේ මලමිනිය තියෙන තැනට ආවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට. එනකොට බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩම කරලා චත්තමානවක දැන් අහසේ ඉඳන් චත්තමානක දිව්‍ය රාජයා දැන් මිනිය තියෙන යට පොළවේ නේද? දරකඩක් වගේ අපි මේ ශරීරය අතහැරලා අපි යනවා. එතකොට මේ ශරීරය පොළොවට පස් වෙනවා. අපිට ආයෙ අලුතෙන් ගයක් හම්බෙනවා. අලුතෙන් හම්බෙච්ච ගේ දිව්‍ය ශරීරයක් හම්බෙලා තියෙනවා. දැන් අර මිනිහත් එතන තියෙනවා. දැන් චත්තමානවක ওই විදිහට මේ මහා ජනයා පුදුමයට පත් කරමින් චත්තමානක දිව්‍ය රාජ්‍යත් එක්ක බුදුරජාණන් වහන්සේ කතා කරනවා. හරි පුදුමයට පත් කරනවා. ඒ වෙලාවේ අහනවා ප්‍රශ්න චත්තමානවකින් මොන වගේ පිනක් කරලාද දෙවියන් අතර ගියේ? මොන වගේ සැප සම්පත්ද දිව්‍ය ලෝකේ තියෙන්නේ? කොහොමද මේ දිව්‍ය ලෝකේ යන්න ওই විදිහට අවස්ථාව ලැබුණේ කියලා ප්‍රශ්න අහනකොට භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එදා මම ධර්මයක් දැනගෙන හිටියේ නෑ. මා කෙරෙහිම අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මට එදා තෙරුවන් සරණ ගැන කියලා දුන්නා. සීලය ගැන කියලා දුන්නා. අනේ බුදුරජාණන් වහන්සේ හරි පුදුමයි. මේ ධර්මයේ කාලයක් ඇසුරුනා නම් මට කොහොම සැපක් ලැබෙයිද? මම දැන් තවතිසා දිව්‍ය ලෝකේ බබලන දිව්‍ය රාජයෙක්. මගේ විමානය මෙන්න මේ විදිහයි කියලා එදා චත්තමානවක ඒ වෙලාවේ මේ භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කරා. බොහෝ පිරිසක් ඒ සිදුවීම දැකලා ඒ සිදුවීම අහලා මේ ධර්ම මාර්ගයට ආවා. ධර්ම මාර්ගයට ඇවිල්ලා මනාකොට තිසරණේ පිහිටලා බොහෝ පිරිසක් ගෞතම බුද්ධ ශාසනයේ ආරක්ෂාව රැකවරණය ලබා ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චත්තමානවකට ධර්මයේ දේශනා කරා. චත්තමානවක ඒ ධර්මය අහලා සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. චත්තමානවක දිව්‍ය රාජයා මනුස්ස ලෝකයේ ඉදී තිසරණයේ පිහිටලා සිල් සමාදන් කෙරෙව්වා. දෙවියන් අතරට ගියාම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා. ධර්මයේ දේශනා කරලා ඒ ධර්මය අහලා දිව්‍ය ලෝකෙදි සෝතාපන්න වුණා. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ කොයි තරම් එතකොට මේ සත්වයා කෙරෙහි කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, අනුකම්පාවෙන් තමන්ට ගැළපෙන ධර්මයේ දේශනා කරනවා. අද බොහෝ අය දෙවියන් අතර යන්නත් බයයි. සතර අපායට යන්නම් බය නැහැ. දෙවියන් අතර ගියොත් කොහොමද ධර්මය අවබෝධ කරන්නේ? ඔය අවබෝධ කරේ දෙවියන් අතර ගිහිල්ලා නෙමෙයිද? දිව්‍ය ලෝකවල සැප වැඩි. එහෙම කරන්නේ නැහැ. දුකට නම් කැමති ඉතින් හොඳයි සතර අපාය නේද? ඉතින් ඒ හින්දා අපිටත් මේ ධර්මයේ දැන් බලන්න මේ චත්තමානවක දිව්‍ය රාජයාගෙන් මේ චත්තමානවක විමාන වස්තුවේ තියෙනවා දෙවිවරු ඇවිල්ලා අහනවා කියනවා. චත්තමානවක වගේ දෙවි කෙනෙක්මයි වෙන්න ඕනේ කියනවා. ඒ තරම් සැප සම්පත් කියනවා දිව්‍ය ලෝකේ බබලනවා කියනවා චත්තමානවක විමානය. ඒ වගේ දෙවි කෙනෙක්මයි වෙන්න ඕනේ කියන කොයි වගේ පින් කරගෙන දාවේ අනේ අපටත් කියන්න කියලා දෙවිවරු ඇවිල්ලා චත්තමානවක දිව්‍ය රාජයාගෙන් අහනවා. එතකොට ඔන්න ඔය විදිහට ඔන්න ඔය කතන්දර තමයි එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මිනිස්සුන්ට මේ දිව්‍ය ලෝක ගැන කියලා දීලා බාණ්ඩ වහා ධර්මය අවබෝධ කරා. මාර්ගඵලලාභින් විශාල පිරිසක් සතියක් ඇතුළත මේ ලංකාදීපේ බිහි වුණා. බොහෝ පිරිසක් පැවිදි වුණා. බොහෝ පිරිසක් තමන්ගේ ජීවිතවලට රැකවරණය ආරක්ෂාව සපයා ගත්තා. අපිට ඒ කාලෙත් අහිමි වුණා. එතකොට අපි මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ඇහෙනවා. හැබැයි අපි හොඳට ಗುಣධර්ම දියුණු කරගන්න ඕනේ. ಗುಣධර්මමයි හදාගන්න බැරි මේ කාලේ. ගොඩාක් කට්ටිය ධර්මයට එන්නේ ලාභ සත්කාර හොයාගෙන. මේ ධර්මයේ සැබෑ පිළිසරණ සකසා ගන්නට නෙමෙයි. ලාභ සත්කාර හොයාගෙන තමයි මෙතන ධර්මයටත් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ එපා කියපු දේවල්
කරන්න එපා කියපු දේවල්මයි කරන්නේ. ඇයි ඌව කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැති නිසා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ඕනේ. මේ ධර්මය අපි හොඳට මතක තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත ගත කරන්න ඕනේ. එහෙම ගත කරොත් අපිටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ සනාතන පිහිට රැකවරණ ආරක්ෂාව සපයා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා සියලු දෙනාටත් මේ විදිහට මනාකොට තිසරණිය පිහිටලා බුදුරජාණන් වහන්සේ සරණ බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝරත්නයේ සරණ ගිහිල්ලා හොඳට සිල්පද දිවි හිමියෙන් ආරක්ෂා කරලා අනුමත්තේසු වජ්ජේසු භයදාසාවි අනුමාත්‍ර වරදිත් බිය දකිමින් සමාදාය සික්කති සික්ඛාපදේසු සමාදම් වෙච්ච සිල්පද හොඳට ආරක්ෂා කරලා සමාදම් වෙලා හතර පොයට මුපෝසතේ සමාදම් වෙලා නිත්‍ය සීලයේ විදියට පංච සීලේ ජීවිතේට ওই විදියට සමාදම් වෙලා ආරක්ෂා කරගෙන අපි මේ ගත කරන්නේ මහා ලොකු කාලයක් අපි ගත කරන්නේ. අපිට ගත කරන්න තියෙන මනුස්ස ලෝකයේ ඊටාම කෙටි කාලයක්. ඒ කෙටි කාලය හොඳට ගුණධර්ම හදාගෙන මේ ජීවිතේ අපිට ලැබිච්ච උතුම්ම දේවන ඒ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්නට සියලු දෙනාටම වාසනාව ලැබේවා. හොඳයි, අද දවසේ මේ උතුම් ධර්ම දාන පින සිද්ධ කරගන්නේ කේ.කේ. චන්ද්‍රසේන මහතා, ජී.ජී. ප්‍රේමලතා මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනා විසින් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ පල්ලවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, සුජීවත්ව සිටින සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නත් කියලා. ඉතින් අපි මේ විදිහට රැස් කර ගන්නට යෙදෙන උතුම් ධර්ම දාන පින අපි අනුමෝදන් කරමු. පළමුවෙන් පින් කැමති සියලුම දෙවියන්ට බෝමාටු දිව්‍ය ලෝකයේ සිට අක්නිටා බඹලෝ දක්වා වැඩ සිටිනා වූ සම්‍යක් දෘෂ්ටි කල්පේශාක්‍ය මහේශාක්‍ය පින් කැමති සියලු දෙවියෝ මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාගේ මිෂ්ඨකාමී දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය ආරක්ෂාව රැකවරණ නිරන්තරයෙන් මේ පින්වත් සියලු දෙනාගේ ජීවිතවලට සලසා දෙත්වා. දෙවියන්ටත් ගෞතම බුද්ධ ශාසනය තුලදී උතුම් ධර්ම අවබෝධය පිණිස මේ පිනත් උපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් PM ජොසිනෝනා මවටත් ජී.ජී. පියදාස පියාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ජීවිතේ වගේම අනන්ත සසර පුරාවට මේ පින්වත් සියලු දෙනා නමින් මේ පරලොව ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. සසර දුකින් නිදහස් වෙන්න මේ පිනත් උපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින ජේ.ආර්. නන්දාවතී අම්මාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන චන්ද්‍රසේන මහතාටත් ප්‍රේමලතා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා කරන කින ධාර්මික කටයුතු, ව්‍යාපාරික කටයුතු, ගොවිතැන් කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සර්ව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වෙත්වා. තිසරණී අනන්ත ආශිර්වාද බලෙන් රැස් කරගත්තා වූ පුණ්‍යානුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. තව තවත් ජීවිතවලට පින් දහම් රැස් කරගෙන මේ ජීවිතය සුවපත් කරගෙන පරලොව ජීවිතය සුගතිගාමී රැකවරණය සපයාගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න සියලු දෙනාටම වාසනාව ලැබේවා. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.